හරි පුතේ. ඉතින් good evening හැමෝටම ආයුබෝවන්. හරි ඔන්න අපේ පේපර් ක්ලාස් එක අද දවස් 19. හරි 19 19 කිව්වේ. අද 8 පේපර් ක්ලාස් එකේ 19 වෙනි දවස. හරි. ඉතින් අද දවසේ පුතේ ඔයාලට පේපර් ඩිස්කෂන් එකේ MCQ පාර්ට් එක තමයි තියෙන්නේ. ඔයාලට මතක ඇති ලාස්ට් වීක් එකේ අපි questions 25ක් අපි ඩිස්කස් කරා. හරි. අද දවසේ අපිට 15ක් තියෙනවා. හැබැයි ඔය 15 කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. හරි කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. මම ඒකින්ද තමයි පුතේ ගිය සතියේ ඇත්තටම ඔයාලට සමහරවල්ලාට මතකත් ඇති ටිකක් ඉවර කරන්න හිටපු ටයිම් එකට වඩා පොඩ්ඩක් එහාට ගියා. මොකද හේතුව 25ක් ඉවර කරගත්තේ අද දවසේ අපිට මේ good evening පුතේ. අද දවසේ අපිට අර 15 ඩිස්කස් කරන්න ටයිම් එක ඕනේ. ඉතින් ඒ හින්දා තමයි මම මේ විදිහට හිතලා 15ක් ඉතුරු කරගත්තේ. හරි මොකද ඒ questions 15 අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් මම මෙතන නිකන් ඔයාලට පොඩ්ඩක් කිව්වොත් අපිට තියෙනවා ඩබල් එන්ට්‍රීස් ගැන බලන්න තියෙනවා, බැංක් account ගැන කතා කරන්න තියෙනවා. ඉතින් බැංක් account, adjusted bank account, bank statements, ඊට පස්සේ මොකක්ද prime entry books ගැන තියෙනවා පුතේ. හරි. ඊට පස්සේ බැංක් account එක ගැන තියෙනවා, දිගටම purchase journals ගැන තියෙනවා. හරි. ඊළඟට accounting errors ගැන කතා කරන්න තියෙනවා. ඉතින් accounting errors එහෙම පොඩ්ඩක් කතා කරද්දි පොඩි එකපාරටම ඔළුවට ආමෙන්න ආන්සර් කියලා අපිට කියන්න බෑනේ. හරි ඒ හින්දා පොඩි theory part එකකුත් එක කතා කරන්න ඕන හින්දා පොඩ්ඩක් time එක තියාගත්තා. හරි කොහොමත් අපි දැන් චුට්ටක් කලින් අර වෙනදට වඩා පොඩ්ඩක් කලින් paper class එක ඉවර කරනවා. හරි මොකද දැන් 2 hours ම ගත්තා 11 වෙනවා. ඉතින් 11ට කලින් ගොඩක් වෙලාවට ඉවර වෙනවා. මොකද ඔයාලට හෙට උදේට ඉස්කෝලේ යන්න චුට්ටක් එතන ලේසි. ගොඩක් අය දැන් ඉස්කෝලේ යන හින්දා. හරි ඉතින් ඒ හින්දා මේ ගොඩාක් වෙලාවට ටිකක් අපි කලින් ඉවර කරනවා. හරි ඒක ලේසි හින්දා. හරි. ඔව් පුතේ දිගටම 9ට පටන් ගන්න. මොකද 9:30 දාන්න බෑ. 9:30 දැම්මොත් 11 වෙද්දිවත් ඉවර කරන්න ඕනේ. එතකොට සමහර වෙලාවට එහෙම ඉවර කරන්න බැරි වෙලාවල් තියෙනවා. හරි. 11:30 වෙනකන් සමහරලාට යන්න ඉඩ තියෙනවා. එතකොට පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. හරි. හොඳයි. සිලබස් තියරිද? තියරි එක නම් නෑ පුතේ. 12ට ඉවර කරත් කමක් නැද්ද? ස්කූල් යන්නේ නැද්ද? ඈ? හරි හරි. හොඳයි. ඉතින් මේ වැඩ ටික පටන් ගමු පුතේ නං. හරි. මොකද්ද ටික ටික දැන් ඇත්තටම කිව්වොත් පුතේ දැන් 8th of December දන්නේම නැතුව මේ කාලෙත් යයි වගේ. හරිද? මේ යන විදියත් එක්ක නම් මට ඒකද හේදේ හිතෙනවා. හරි. දන්නේම නැතුව මේක මේ පොඩ්ඩක් දැන් ඩිසෙම්බර් වලටත් ගියා. නොවැම්බර් ඉවරයි. ඩිසෙම්බර් දැන් 8. හරි. ඊට පස්සේ මේ අමෝ ඉස්කෝලේ යනවා එක වෙනකන් එහෙලා ඉන්න එපා. උදේට අමාරුයිනේ. එහෙම අමාරු නැද්ද ඔයාලට? මාර කට්ටිය තමයි. හරි කමන්නේ. කොහොම හරි මම කියන්නේ ගියේ උදේ දැන් අපිට මේ එක්සෑම් එක මේ වෙලාව තියෙන කට්ටිය චුට්ටක් රෙඩි වෙන්න අනිවාර්යයෙන්ම ඉක්මනට. හරි. මේ වැඩ කටයුතු ටික කරන්න. මොකද අපි දන්නේම නැතුව ඒ කාලේ යනවා මම කිව්වනේ. දැන් ඩිසෙම්බර් අන්තිම අතෑරියොත් ජනවාරි පළවෙනි සතිය අතෑරියොත් මොකද්ද ඒප්‍රිලුත් අපි එක සතියක් අතෑරියොත් හරි ගොඩාක් වෙලාවට මේ දැන් මැයිත් ඔය වෙසක් එක ඒ වගේ දේවල් ආවම කොහොමත් ඔය මාසයක්ම ඕකට අයින් වෙනවා එක එක දේවල්. හරි. එතකොට අපි ඩිසෙම්බර් මාසෙ අයින් කරොත් ජනවාරි පෙබ්‍රුවාරි මාර්ච් අප්‍රේල් මේ ඔය මාස 5යි තියෙන්නේ. ඔය මාස 5 ඉක්මනට යනවා. බලන්නකෝ. ලං වෙද්දි බලයි මෙච්චර කල් තිබ්බද අපිට කියලා. හරි අපරාධේ හින්දා එන්දරියා මහන්සි වෙන්න. හරි වැඩ ටික කරගෙන යන්න. විශේෂයෙන්ම ඕනේ වෙන්නේ මේන්ටේන් කරන එක. මම ওই මේන්ටේන් වචනේ වැඩිපුර පාවිච්චි කරනවා මේ දවස්වල. ඔයාලගේ වැඩ කටයුතු ටික මේන්ටේන් වෙන එක තමයි වැඩිම මේක දෙන්න ඕනේ. හරි. හොඳයි. අනිවාර්යෙන්. හරි. එක්සෑම් එකක් මේ තියෙන්න ඕන. අනිවාර්යෙන් එක්සෑම් එකක් තියෙන්න ඕන. හරි. ඔව්. ඔව් උදිත ඔව්. හරි. එක්සෑම් එකක් නෑ අනිවාර්යෙන් පුතේ එක්සෑම් එකක් තියෙන්න ඕනේ. මොකද මේ ඔයාලගේ අර ලෙවල් එක බලා ගන්න ඔයාලා කියපු විදිහ හරියටම හරි. හරි. හොඳයි. ඉතින් හරි. ප්‍රශ්න ගොඩක් එක ඒවා තියෙනවා. අපි ඉස්සරහට යන ගමන් කතා කරමු මොනවද අපි කරන්න ඕනි ඉස්සරහට මොන වගේ දේවල්ද කතා කරන්න ඕනි කියලා. දැන් අපි ප්‍රශ්නෙට යමු.
question number 26. question number 26. හරි මෙන්න question එක පුතේ අපි question number 25 වෙනකන් කතා කරා. හරි අපි බලමු question numbers දාගමු ටක් ගාලා 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40. Hurry. Number 26. A debtor worth 5,000 was bankrupt. Out of the debtors 25,000 rupees. Hurry. On 25,000 rupees debtors ලා හිටියා. ඊට පස්සේ පුතේ bankrupt වෙනවා. ඒකෙන් 5,000. මොකක්ද මේ bankrupt වෙනවා කියලා කියන්නේ? හරි බංකොලොත් වෙනවා කියන එකනේ. ඒ කියන්නේ 25,000 debtors ලා ඉන්නවා. මොකද දැන් ගොඩක් වෙලාවට පුතේ මතක තියාගන්න මේ ඔයාලා මෙතනදී මේ debtors ලා create වෙනවා කියලා කියන්නේ ඒ කට්ටිය අපෙන් ණයට සල්ලි අරගෙන යන්නේ නැහැ. හරි. අපි ඒ කට්ටිය අපෙන් මේ ණයට සල්ලි අරන් යනවා නෙවෙයි. හරි. ඒ කට්ටිය අනිවාර්යයෙන්ම මොකද කරන්නේ? ඒ කට්ටිය කරන්නේ පුතේ මේ අපෙන් ණයට බඩු ටික අරන් යන එක. හරිද? අපිට අපෙන් කරන්නේ ඒ කට්ටිය purchase කරනවා අපෙන්. හරි. goods තමයි අපෙන් purchase කරන්නේ. නැතුව මේ cash අපෙන් credit basis අරගන්නවා එහෙම දෙයක් හිතන්න එපා debtors ලා ගැන හිතද්දි. ඒක number 1. හරි. අනිවාර්යෙන් අපි මොන හරි sales කරන හින්දා තමයි අපිට debtors ලා එන්නේ. හරි. දැන් ඔන්න මෙතනදි වෙන්නේ bad debts. ඒ කියන්නේ අපි පුතේ cash basis sales කරනවා වෙනුවට අපි අපේ sales increase කරගන්න. දැන් හිතන්න මට shop එකක් තියෙනවා. හරි. මට තියෙන shop එකේ මම cash sales විතරයි කරන්නේ. හැබැයි මම කල්පනා කරනවා මේ දවස්වල මිනිස්සුන්ට ටිකක් කරදරයි. cash වලටම විකුණුවොත් එහෙම මට නම් හරියන්නේ නැහැ. දැන් කම්පිටිටර් කෙනෙක් ඉන්නවා ඒ කම්පිටිටර් දෙනවා ක්‍රෙඩිට් බේසිස්. එයාට හොඳයි. ඇයි? ණයට දෙනවනේ. හරි. එතකොට මාත් ඔන්න පටන් ගන්නවා ක්‍රෙඩිට් බේසිස් දෙන්න. හරි. දුන්නට පස්සේ ඔන්න මම ක්‍රෙඩිට් බේසිස් දෙනවා. හැබැයි ඉතින් පොඩි රිස්ක් එකක් තියෙනවා. මොකක්ද? මට ආපහු ඒක හම්බ වෙයිද දන්නේ නැහැ. දැන් මෙතනත් වෙලා තියෙන්නේ දේ තමයි 25,000 වලින් පුතේ debtor කෙනෙක් 5,000 අපිට දීලා නැහැ. එයා bankrupt වෙලා. bankrupt වෙච්ච කෙනෙක්ගෙන් අපිට ආපහු cash ඉල්ල ගන්න විදියක් නැහැ. මතක තියාගන්න. හරි. bankrupt වෙලා තියෙන කෙනෙක්ගෙන් අපිට ආපහු cash ඉල්ල ගන්න විදියක් නැහැ. ඇයි? I think එයා bankrupt නේ පුතේ. ඒ කියන්නේ එයා බංකොලොත්. තනිකරම මුකුත්ම නැහැ දෙන්න. සතයක්වත් එයා ගාව නැහැ අපිට දෙන්න. හරි. මතක තියාගන්න. එතකොට අපෙන් අහනවා the related journal entries. හරි. bad debts කියලා කියන්නේ business එකට මොකක්ද? income, expense, equity, liability, assets. මොකක්ද? ඔව් පුතේ. හරියටම හරි. very good. මොකක්ද? expenses. හරි. expenses. bad debt කියලා කියන්නේ පුතේ expense එකක්. හරි. එතකොට bad debt account එක හරි bad debt account එක දැන් මෙතන තියෙනවා මේ number 1 වල debtors account 5,000 debit normally හරි මට ඒකත් කියන්න දැන් bad debt කියලා කියන්නේ ඔයාලා කියනවා අපි පොඩ්ඩක් මෙන්න මේක ලියාගමු asset expenses increase debit decrease credit equity liability income increase credit decrease debit හරි දැන් මෙතනදී ඔයාලා කියනවා bad debt කියලා කියන්නේ asset bad debt කියන්නේ expense එකක් කියලා හරි bad debt expense හරි debtors කියන්නේ මොකද්ද පුතේ debtors yes very good debtors asset account හරි මොන debtors කියලා කියන්නේ asset account එක හරි debtors කියලා කියන්නේ asset account එක bad debt කියලා කියන්නේ පුතේ expense account එකක් debtors කියලා කියන්නේ asset account එක හරි දැන් මෙතනදී දැන් අපිට මොකද උනේ නිකන් practically හිතන්න ඌවට ඔලුවට දාගෙන දඟල ගන්න දෙයක් නැහැ හරි debtor කෙනෙක්ගෙන් අපිට cash හම්බ වෙන්නේ නැහැ කියලා කියන්නේ කොහොමත් debtors කියන asset එක increase වෙන්නේ නැහැ debtors කියන asset එක decrease වෙනවා debtors ලා කියන්නේ asset එකක් ඇයි ඒ එයාලා අපිට cash දෙන්න තියෙන හින්දා පුතේ හරි debtors ලා කියලා කියන්නේ asset එකක් මොකද එයාලා අපිට
කෑෂ් දෙන්න ඉන්න හින්දා දෙන්න තියෙන හින්දා ඩෙටර්ස්. එතකොට ඩෙටර්ස්ලා අපිට කෑෂ් දෙන්න තියෙන හින්දා අනිවාර්යයෙන්ම ඒ කට්ටිය අපිට ඇසෙට් එකක් වෙනවා. දැන් මෙතනදී ඒක දෙන්න විදියක් නැහැ කියලා කියන්නේ ඒ ඇසෙට් එක ඩික්‍රීස් වෙනවා. හරි. එහෙනම් ඩෙටර්ස් කියන ඇසෙට් එක ඩික්‍රීස් වෙනවා. ඇසෙට් ඩික්‍රීස් ක්‍රෙඩිට්. ඇසෙට් ඩික්‍රීස් ක්‍රෙඩිට්. ඒ කියන්නේ ඩෙටර්ස් account එක පුතේ අනිවාර්යයෙන්ම ක්‍රෙඩිට් වෙන්න ඕනේ. හරි. මොකද එයාලා අපිට දෙන්න තියෙන ගාණ අඩු වෙනවා කියලා කියන්නේ ඩෙටර්ස් කියන ඇසෙට් එක ඩික්‍රීස් වෙනවා. හරි. එතකොට yes very good. ඔය තියෙන්නේ reasons එක හරියටම හරි. එහෙම තමයි වෙන්න ඕනේ. හරි. debtors කියන asset එක decrease වෙනවා පුතේ. debtors decrease credit. bad debt කියලා කියන්නේ expense එකක් කියලා ඔයාලා කිව්වා. bad debt ඒ කියන්නේ expense එක වැඩි වෙනවා එන්නේ. අපිට 5000 expense එකක් අපරාධේ. අපිට නිකම් බොරුවට expense එකක් වුණා. හරි. අපි ණයට දෙන්න ගිහලා අපිට ඒක සල්ලි හම්බුනේත් නෑ මොකුත් නෑ. අන්තිමට ඒක expense එකක් විදියට අපිට ඒක convert කරලා දාන්න වෙනවා. වෙන කරන්න දෙයක් නෑ. හරි. bad debt account එක 5000 debit වෙනවා. මොකද bad debt කියලා කියන්නේ expense එකක්. expense increase debit. answer එක මොකද්ද වෙන්නේ? answer එක third one. answer එක third one වෙන්නේ. මම ආපහු සෙට් එක කියනවා. ඒතර answer එක වෙන්නේ මෙහෙමනේ. bad debt කියලා කියන්නේ expense account එකක් කියලා කිව්වා. expense මේකෙන් මොකද වෙන්නේ? bad debts හින්දා expense මොකද වෙන්නේ? increase වෙනවා. හරි. මේකෙන් හින්දා මේ reason එකකින් හින්දා debtors කියන asset එක decrease වුණා. එතකොට bad debt account debit 5000. හරි. debtors account credit 5000. හරි. 5000. third one එක තමයි පුතේ answer එකට එන්නේ. හරි. bad debt account එක debit වුණා. reason එක තමයි expense increase. debtors account එක credit වුණා. reason එක තමයි asset decrease. ඔන්න reason එක answer එක number 3. answer එක number 3. ඔව් පුතේ bankrupt වෙනවා කියලා කියන්නේ බංකොලොත් වෙනවා කියන එක තමයි. හරි. බංකොලොත් වෙනවා කියන එක තමයි. හරි. ඊළඟ එක මේකේ තියෙනවා provision for doubtful debts කියලා. ඒව හැම එන්නේ නැහැ ඔයාලට. ඒවා ඇත්තටම තේරුමක් නැහැ. ඒ කියන්නේ ඒ ඇවිල්ලා පුතේ මේ මම නිකන් චුට්ටක් කියලා දෙන්න. මොකද අර හැම ආන්සර් එකක් ගැනම අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ හින්දා. හරි. මේ provision for doubtful debts කියලා කියන්නේ ඒ කියන්නේ මෙයා අපිට ගෙවන්නේ නැති වෙයි කියලා හිතලා කලින් අයින් කරන ඒවා. provision. හරි. provision එක. මෙයා අපිට ගෙවන්නේ නැති වෙයි කියලා කලින් අයින් කරනවා. provision එක. හරි. provision එක. හරි. එතකොට මේ මට දාන්න WhatsApp messages අනිත් ඒවා මම උත්තර දෙන්න. හරි. අන්නකෝ කොල්ලනේ. හරි. මේ අන්න ඊට පස්සේ provision for doubtful debts account credit කියලා තියෙනවා. provision for doubtful debts කියලා කියන්නේ හොඳට අහගන්න. හරි. පුතේ ඒ කියන්නේ ඇත්තටම accounts වල තියෙනවා. ඒ කියන්නේ මෙයා අපිට ගෙවන්නේ නැති වෙයි. කලින් පොඩ්ඩක් තේරෙනවා දැන් මෙයා යන විදියත් එක්ක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා කලින්ම චුට්ටක් මේ ඒක ප්‍රොවිෂන් ඒ කියන්නේ මේ වෙන් කරලා තියෙනවා. මෙයා බෑඩ් ඩෙප්ට් එකක් වෙයි කියලා. වෙලා නැහැ. වෙයි කියලා හිතලා අයින් කරනවා. එතකොට ප්‍රොවිෂන් මේ for doubtful debts කියන මේ account එකට තමයි දාන්නේ. එහෙම accounts දැන් ඔයාලට ඒ කියන්නේ O levels වලට ඔයාලට උගන්වන්නේ නැහැ පුතේ. හරි. O levels වලට උගන්වන්නේ නැහැ. නැත්තම් ඔයාලට පොඩ්ඩක් idea බලන්න ඒ කියන්නේ පොඩ්ඩක් පොඩි doubt එකක් තියෙනවනේ මොකද්ද මේ provision for doubtful debts කියලා කියන්නේ කියලා. එයා ගෙවන්නේ නැති වෙයි කියලා හිතලා ඔන්න දාන්න. 27. හරි. The bank informed a check was dishonored which deposited 50,000 after receiving from a debtor. The relevant journal entry to record this dishonored check. හරි. මගෙන් කවුරු හරි කෙනෙක් ඇහුවා මේකට ආන්සර් එකක්. මට මතක විදියට. හරි. දැන් ඔය dishonored checks කියන්නේ මගෙන් ඇහුවා. ඒ වෙලාවේ මට දුන්න ආන්සර් එක තමයි පුතේ. ඔයාලා දන්නවනම් චෙක් එකක් ඩිපොසිට් කරාට පස්සේ හරි චෙක් එකක් ඩිපොසිට් කරාට පස්සේ හරි චෙක් එකක් ඩිපොසිට් කරාට පස්සේ හරි
මේ දැන් මොකද්ද මුලින්ම දැන් මෙතන කියන්නේ the bank informed the check was decent which deposited හරි check එකක් deposit කරාන් පස්සේ මොකද වෙන්නේ අපි ledger account එකක් ගහමු බලන්න හරි bank account එක ඊළඟට debtors account debtors ළඟින් හම්බුන එකක් නේද oh yes debtors හරි කලින් එකද කලින් එකේ අහලා තියෙන ඕන දෙන්නේ නැත්තම් ඇයි දීලා තියෙන එක නෑ නේ දෙන්නේ නැත්තම් නෙමෙයි එයාට දුන්නට පස්සේ කාලයක් යද්දි තේරෙනවනේ පුතේ මෙයා ගෙවයිද නැද්ද කියන එක ගෙවන්න කලින් දෙන්නේ නැත්තම් දෙන්නේ නෑ එහෙම ඒක ගෙවන්න කලින් නෙමෙයි දැන් ණයට ගද්දිම තේරෙනවා නම් මේ මිනිස්සයා නම් ආයේ ජීවිතේට නම් හම්බෙන්නේ නැති වෙයි කියලා එතකොට දෙන්නේ නෑ එතකොට දෙන්නේ මේ මිනිස්සට පිස්සු වෙන්න ඕනේ නේ හරි එයාට දෙනවා දෙද්දි දන්නේ නෑ මෙයා ගෙවයිද නැද්ද දැන් ඒ මිනිස්සයා එන්න එන්න බංකොලොත් වෙලා එතකොට එයා කාලයක් ඇද්දි තේරෙනවා මේ මිනිස්සයාගෙන් නම් මේ සල්ලි ටික හම්බ වෙන්නේ නෑ එතකොට තමයි ඔය ප්‍රොවිෂන්ස් කරන්නේ පුතේ අර කලින් එකේ හරි දැන් මෙතනදී චුට්ටක් ආන්සර් එක බලන්න මෙතනදී පොඩ්ඩක් ආන්සර් එක බලන්න දැන් ඔන්න චෙක් එකක් අපි ඩිපොසිට් කරාට පස්සේ හරි මේ චෙක් එකක් ඩිපොසිට් කරාට පස්සේ මතක තියාගන්න එහෙම අර මේ අර කලින් එක අපොසිට් එක පොඩි ක්වෙස්චන්ස් වගේක් තියෙනවා කමන්නේ ඒක ටක් ගාලා ඒ වෙලාවම අහන්න නෑ එහෙම නෙමෙයි පුතේ. ඒ කියන්නේ හැමෝම එහෙම කරයි කියලා කිව්වට නිකන් හිතන්න. ඒ කියන්නේ එහෙම මේ හැමෝටම කරන්න තරම් chance එකක් දෙන්නේ නෑ. ඒ කියන්නේ reasonable reason එකක් තිබ්බොත් විතරයි. මොකද හිතලා බංකොලොත් වෙන්නේ නෑනේ කවුරුත්. නේ? දැන් මම ඔයාලට කවුරු හරි උතනින් ඔයාලා කවුරු හරි කෙනෙක්ට මම ණයට දෙනවා. ඔයාලා හිතලා බංකොලොත් වෙනවද? හිතලා බංකොලොත් වෙනවා මට ණය ගෙවන්න තියෙනද? එහෙම වෙන්නේ නෑනේ. ඒක තේරෙනවනේ බංකොලොත් වෙනවද නැද්ද මොකද මේ ළමනුස්සයාට මොකක් හරි ප්‍රශ්නයක්ද නැත්නම් එයා මැරුණා කියලා දන්නකො එයා මැරුණාන් පස්සේ ඒක හම්බෙන්නේ නැහැ ඉතින් ආයේ අර පොඩ්ඩක් පැත්තකට කරලා තියාගන්නවා හදිසි හරි වයිෆ් හරි ගෙවයි කියලා එයා ගෙවන්නේ ඒ වගේ වන්නේ නැතුණා නම් නිකන් තමයි ඉන්න වෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ හරි ඒ වගේ රීසනබල් රීසන් එකක් වෙන්න ඕනේ නැත්නම් නිකම්ම බෑඩ් ඩෙප්ට් එකට අයින් කරන්නේ නැහැ පුතේ හරි හොඳයි චෙක් ඩිපොසිට්ස් චෙක් එකක් ඩිපොසිට් කරද්දී මතක තියාගන්න පුතේ බෑන්ක් account එක ඇවිල්ලා asset account එකක් debtors account එක ඇවිල්ලා ඒකත් asset account එකක් හරි දැන් බෑන්ක් account එකට ඔන්න අපිට cash හම්බ ඒ කියන්නේ බෑන්ක් account එකට අපි ගිහිල්ලා deposit කරනවා මේක ඇවිල්ලා තනිකරම cash book එක වගේමයි සල්ලි එනවා නම් debit වෙනවා සල්ලි යනවා නම් credit වෙනවා ඒ වගේම මේකේ checks check එකක් deposit වෙනවා නම් debit check එකක් payment එකක් එනවා නම් credit හරි check deposit එකකදී debit check issued එකකදී credit වෙනවා. ඒ විදිහට තමයි පුතේ bank account එකක් ඇවිල්ලා cash book එක වගේමයි. cash book එක වගේමයි. හරි. දැන් ඔයාලා මුලින්ම කල්පනා කරන්න ඕනේ check එකක් deposit කරන් පස්සේ කොහොමද තියෙන entry එක. අපි හිතමු දැන් කීයද amount එක 50000 හරි. bank account එක ඔන්න deposit කරා. හරි. ඔන්න bank account debit debtors account credit. ඇයි debtors account එක debtors ලානේ අපිට cash දෙන්නේ. ඒතකොට debtors කියන මේ හරි. 아무තු ප්‍රශ්න තියෙනවා වලට. මම ඒකට උත්තර දෙන්න තව ටිකකින් හරි. debtors account එකට පුතේ credit වෙනවා මොකද reason එක? asset එක decrease වෙනවා. එයාලා අපිට 50000 දෙන්න තිබ්බා. දැන් debtors කියන asset එක decrease වෙලා ඒ වෙනුවට bank කියන asset එක increase වුණා. bank කියන asset එක increase වුණේ හින්දා bank account debit debtors කියන asset එක දැන් අපිට එයාලා දෙන්න තියෙන්නේ 50000ක් අඩුවෙන් debtors කියන asset එක decrease වුණේ හින්දා debtors account එක credit දැන් deposit කරාට පස්සේ ඔන්න ඔහොම තමයි වෙන්නේ හරි deposit කරාට පස්සේ ඔහොම තමයි වෙන්නේ හරි දැන් මේ check එක return වුණා කියලා කියනවා හරි මේ check එක return වුණා කියලා කියනවා එතකොට කොහොමද දාන්නේ check return check එකක් return වුණා. yes deposit. check එක return වුණා නම් හරි අපි මොකද කරන්නේ පුතේ? අපි මේක අයින් කරන්න ඕනේ. check එක return නේ. දැන් වෙන කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේක deposit වෙන්නේ නැහැ. deposit වුණා කියලා අපි දාගත්තට මේ check එක return වෙලා. return වුණා නම් අපි මේක අයින් කරන්න 50000 credit කරන්න ඕනේ. bank account එකට මේක අයින් කරන්න මේක tipex කරලා මකලා අයින් කරන්න බෑනේ. accounting වල මේක අයින් කරන්න අපි ක්‍රෙඩිට් කරන්න ඕනේ debtors account එකෙනුත් මේක අයින් කරන්න පුතේ 50000 අපි ඩෙබිට් කරන්න ඕනේ දැන් ආන්සර්ස් දෙක වෙන්නේ ඔන්න ඕක
හරි මොකක්ද ආන්සර් එක වෙන්නේ? debtors account debit 50,000 bank account credit 50,000. හරි මම නම් කියන්නේ දැන් ඩිපොසිට් එකක රිටර්න් එකක් වෙනවා කියලා කියන්නේ ටක් ගාලා ලියන්න ඩිපොසිට් වෙද්දි bank account debit අඩුම ගානේ එක මතක තියාගන්න. check deposit කරද්දි අනිවාර්යයෙන්ම bank account debit. හරි එතකොට ඒක රිටර්න් වෙද්දි bank account එක අනිවාර්යයෙන්ම credit. check එකක් issue ඒ කියන්නේ issue කරපු check එකක් රිටර්න් වුණා නම් check එකක් issue කරද්දි bank account එක credit ඒක රිටර්න් වුණා නම් bank account එක debit. හරි ඒ විදිහට තමයි යන්නේ. ඉතින් මේ ප්‍රශ්නයක් තියෙනවා එම ඩිපෝසිට් එකක් රිටර්න් වුණාම ඒ කෑෂ් ටික කොහාටද යන්නේ? නෑ පුතේ ඒ කියන්නේ ඩිපෝසිට් වෙලා නෑනේ. කෑෂ් වලට මුකුත් වෙන්නේ නෑ. මේ දැන් මෙහෙමනේ අපි ගිහිල්ලා බැංක් එකට ඩිපෝසිට් කරන් පස්සේ චෙක් එක ඒකට සල්ලි වැටෙන්නේ නැහැ. හරි. අපි පස්සේ දැනගන්නවා මොකද එක දවසින් මං කියලා දීලා තියෙනවා සමහර තැන්වලදී පුතේ චෙක් එකක් ඩිපෝසිට් කරපු ගමන් ඒ වෙලාවෙම ඩිපෝසිට් වෙන්නේ නැහැ. අද වෙන බැංක් එකක චෙක් එක අපි තුමු සම්පත් බැංක් එකට අරන් යන්නේ BOC චෙක් එකක් කියලා. ඒක අදම ඩිපෝසිට් වෙන්නේ නැහැ පුතේ. චෙක් එකේ තියෙනවා රියලයිසේෂන් ප්‍රොසෙස් එකක් කියලා. චෙක් රියලයිසේෂන් ප්‍රොසෙස්. සාමාන්‍යයෙන් අද දාන චෙක් එකක් ගොඩක් වෙලාවට වර්කින් ඩේ එකකින් හෙට කියන්නේ අද වෙන්ස්ඩේ නේ. ඔව් අද වැඩ කරන දවසක් හෙටත් වැඩ කරන දවසන්නේ. අද චෙක් එකක් දැම්මනම් 3ට කලින් බැංක් එකට හෙට 2:00න් පස්සේ තමයි චෙක් එකට සල්ලි වැටෙනවද චෙක් එක රිටර්න් වෙලාද මොකක්ද වෙලා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඩිපෝසිට් කරාට පස්සේ ඩිපෝසිට් ස්ලිප් එක යූස් කරලා පුතේ අපි දාගන්න ඕනේ අපි ඩිපෝසිට් කරා කියලා. ඔන්න චෙක් එක රිටර්න් වෙලා කියලා පහුවෙන්ද දැනගන්නවා. හරි. එතකොට චෙක් එක රිටර්න් වුණාට පස්සේ අපි මේක අනිත් පැත්තට දානවා. සල්ලි කොහාටවත් යන්නේ නැහැ. එකපාරට චෙක් එකක් ගිහිල්ලා ඒක හොඳයි ප්‍රශ්නේ අහපු එක. අපි ගිහිල්ලා චෙක් එකක් ඩිපෝසිට් කරා කියලා එකපාරට ඒකේ තියෙන 50,000 account එකකට දාන්නේ නැහැ. හොඳට චෙක් කරලා බලලා තමයි දාන්නේ. එතකොට අහනවා රිටර්න් වුණොත් ඩෙටර්ට ආයෙත් දෙන්න ඕනේද? අපි නෙවෙයිනේ දෙන්නේ. එයානේ අපිට දෙන්නේ. මේ ඔව්. ඒ කියන්නේ චෙක් එක රිටර්න් වුණාන් පස්සේ එයා අපිට දෙන්න ඕනේ. නැත්නම් රිටර්න් චෙක් තියෙන්නේ හැමෝටම. මේ ගන්න රිටර්න් චෙක් එකක් කියලා. නේ? ඩෙට අපිට දුන්නානේ. ගෙවුවට පස්සේ ඩෙටගේ බැලන්ස් එක අඩු වුණා. හරි. දැන් මේක රිටර්න් නේ. රිටර්න් වුණාට පස්සේ ආපහු නෝමල් විදියටමනේ තියෙන්නේ පුතේ. අඩු වුන්නේ නැහැ. හරි. ඒකට එයා අපිට ආපස්සට ඉෂුව කරන්න ඕනේ චෙක් එක. ඔව්. හරි පුතේ ඒ වගේ තියෙනවා අහන්න හොඳයි ඒවා. බැංක් account එකේ source document දෙක deposit slip එකයි. නෑ බැංක් account එකේ පුතේ මේ source documents වෙන්නේ deposit slip එකයි, counter foil එකයි, check return notification එකයි, bank statement එකයි. කොච්චර ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. payment vouchers ඒවත් තියෙනවා. හරි. හොඳයි හොඳයි. ඒ වගේ අන්න ප්‍රශ්න අහන්න. ඒවා මතක් වෙන ඒවානේ එතකොට හැමෝටම. හොඳයි. දැන් මෙතන ආන්සර් එක තමයි මේ මොකක්ද මේ? මොකද්ද මේ ආන්සර් එක? මේකේ ආන්සර් එකක් නැහැ. bank debtors account debit bank account credit. මේක මේ dishonored check account එක කියලා එකක් දාලා මේ මොකක්ද 2000 නෑ new syllabus හදලා තියෙන කෙනා වැරදිට හදලා තියෙන්නේ ඒකයි. හරි නෑ නෑ පුතේ මේ dishonored check account කියලා accounts නම් ගහන්නේ මොකක් හරි මේ වැරදිලා මේ දාලා තියෙන්නේ. කවුද දන්නේ පේපර් එක හැදුවේ. හරි. හොඳයි ආන්සර් එක මේක ඔයාලට මෙතන ආන්සර් එකක් එන්නේ නැහැ. ඒ ආන්සර් එක වෙනුවට ඔයාලා ලියාගන්න ආන්සර් එක තමයි පුතේ debtors account debit මේකමත් එක්ක ලියාගත්තට කමක් නැහැ. debtors account debit 50,000 bank account credit 50,000. ඔය මොකද දන්නවද මේ වගේ වෙන්නේ පුතේ? දැන් මේ හදන සර්ලා මේ සාමාන්‍යයෙන් කියන්නේ මේ හදන සර්ලා නැත්තම් මැඩම්ලා එහෙම ප්‍රශ්නයක් නෑ. ඒ කට්ටිය හොඳ knowledgeable. නිකම් පේපර් එකක් හදන්න දෙන්නේ නෑනේ ප්‍රොවින්ෂියල් පේපර් එකක්. නිකම් මේ කොමර්ස් දන්නේ නැති කෙනෙක්ට දන්නවා වැඩේ තියෙන්නේ අර නිව් සිලබස් එකේ චේන්ජස් ගැන ලොකුට එක්ක අයිඩියා එකක් නැතුව නැත්තම් A levels උගන්වන සර් කෙනෙක් තමයි හදලා තියෙන්නේ. හරි. අන්න ඒ වගේ තමයි.
හා සයන්ස් ඒ මොකද්ද මට නෙමෙයිනේ හරි හොඳයි ඉතින් මේ හරි හොඳයි හොඳයි පුතේ අපි මේකට ආන්සර් එකක් නැහැ මේකට ආන්සර් එකක් නැහැ හරි හරි පුතේ හරි ඊළඟ එක මේ ඔයාලට ඕක නම් මතක් වෙන්න ඕනේ ඔයාලට මම නෝට් එකක් දුන්නා ලාස්ට් වීක් එකේ නේ විතර කලින් වීක් එකේ මතකද බැංක් account and bank reconciliation වලට නෝට් එකක් දුන්නා දැන් ඒව බලන්න ඕනේ හරි දැන් ඔයාලට YouTube දානවනේ මම YouTube දානවා මම හරි අනිවාර්යෙන් දැන් ලාස්ට් වීක් එකේ YouTube දැම්මා දැන් ගිය පාර සිංහල මීඩියම් එක සෙමිනාර් එකක් කරන්න බැරි වුණා උන්ට ඔයාලගේ එක දානවා පුතේ හරි මේ නෝට් එක දැන් ළඟ තියෙන්න ඕනේ හරි දැන් නෝට් එකත් එක්ක මේක විනාඩියෙන් හදන්න පුළුවන් මේ නෝට් එකත් එක්ක විනාඩියෙන් හදන්න පුළුවන් ඇත්තටම ලොකු දෙයක් නෑ මොකද මේකේ හරි අපි බලමු 28 and 29 ඔය questions දෙක ටක් ගාලා කරන්න පුළුවන් නෝට් එක ලියාගත්ත නැති කට්ටිය ඕන ටක් ගාලා ලියාගන්න නෝට් එක ලියාගත්ත නැති කට්ටිය ලියාගන්න මාත් එක්කම හරි අර අපි රීසන්ස් පහ දීලා නෝට් එක ලියාගත්ත මතකයි නේද පුතේ හා මේක මෙතනම ලියමු කමක් නැහැ දෙපාරක් තුන් පාරක් ලිව්වා කියලා ප්‍රශ්නයක් නැහැ ඔයාලට තව ටිකක් මතක් වෙනවනේ මම ඒ හින්දා ඒක ලියන්න කමක් නැහැ හරි issued but presented deposited but not realized අපි මම මෙහෙම ලියන්න කෙටියෙන් ලියන්නම් හරි unrealized checks ඊට පස්සේ unpresented checks ඔන්න හිටපු නැති හරි ඒක බලපු නැති හරි කාට හරි කෙනෙක්ට මේක ලියන්නේ හරි unrealized checks and unpresented checks අපි දානවා කොහාටද bank reconciliation statement එකට BRS එකට bank reconciliation statement එකේ unpresented checks add කරනවා unrealized checks subtract කරනවා and the next one direct remittances standing orders bank charges මේක දානවා පුතේ adjusted bank account එකට adjusted bank account direct remittances debit credit and credit හරි standing orders credit bank charges credit හරි මෙන්න මේ විදිහේ පොඩි නෝට් එකක් දුන්නා මේ අපි මේකත් එක්කම මේක කොහොමද තියෙද්දි අපි කතා කරමු පුතේ බලමු මොකද්ද මෙතන තියෙන්නේ කියලා dishonoring checks කොහොමද bank reconciliation එකේ record කරන්නේ හරි ඒක එපා ඒවා advanced level questions හරි ඒක පුතේ ඒ කියන්නේ dishonored checks කියන O levels වල නැහැ හරි ඒක තියෙන්නේ advanced levels ඒක වැඩි ඒවා කියලා දෙන්න ගත්තොත් ඔක්කොම පටලවගෙන අරකයි මේක හැම පත්තම පටලව ගන්නවා හරි ඒ හින්දා ඒක එපා ඒක අහන්න ඒක මේවට දෙන්න දැනගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න මම කියලා දෙන්න මේ චුට්ටක් ඒක ඇඩ්වාන්ස් වැඩි පොඩ්ඩක් පැටලෙනවා හරි හොඳයි ක්වෙස්චන් එක අපිට එන්නේ නැහැ පුතේ බය වෙන්න එපා කොහොමඩවත් වෙන්නේ නැහැ හරි bank reconciliation එක කොහොම bank reconciliation එකට මේ dishonored checks ගැන කොහොමඩත් එන්නේ නැහැ අපිට හරි 28 The debit bank balance of a business as at 31st March 2016 is 110,000 rupees, but the balance of the bank statement was different to it. The reasons are as follows. Deposit but unrealized checks 4,000. Issued but unpresented checks were 5,000. Okay. Direct remittances from debtors 16,000.
Insurance charges on standing orders 2000. Hari. 28. The balance of the adjusted bank account as at 31st March 2016. Hari. මං කිව්වා වගේ මේක දිහා බලාගෙන ටක් ගාලා ආන්සර් එක දෙන්න පුළුවන්. බලමුද ආන්සර් එක මොකක්ද කියලා. හදමුද කට්ටිය? හදමුද හැදුවද? කොහමද? මොකක්ද ආන්සර් එක? මොකක්ද ආන්සර් එක පුතේ? හිතින් හරි හදන්න. ඇත්තටම හිතින් හදන්න පුළුවන්. ඇත්තටම හිතින් හදන්න පුළුවන්. ඇයි? දැන් අපි හිතින් හදමු. හරි හිතින් හදමු. මොකද්ද මේකේ බැලන්ස් එක? Debit balance of a business as at 31st March 2016 110,000. 110,000. හරි. දැන් debit side එකේ balance එක තියෙන්නේ. හරි. නිකන් හිතින් හදමු දැන්. ඇත්තටම මේ මෙහෙමයි ඉතින් ලියලා හදන එක හොඳයි. හරිද? මොකද මොනවා වුණත් ඒතර වැරදින්නේ නැහනේ. හරි. නිකම්ම පොඩ්ඩක් කියනවා දැන් debit side එකේ තියෙනවා 110,000. එතකොට පුතේ මෙතන තියෙන errors මෙතන තියෙන reasons වලින් very good. yes නියමයි. මෙතන තියෙන මම කියන්නත් ගිය එක තමයි. මෙතන තියෙන reasons වලින් adjusted bank account එකට යන්නේ direct remittances and insurance charges. ওই දෙකනේ. ඒ දෙකෙනුත් debit වෙන්නේ direct remittances විතරයි. එතකොට 110,000 වලට add වෙනවා direct remittances 16,000 126,000 126,000 credit වෙන්නේ මොනවද? standing orders 2,000. එතකොට 124,000. එච්චරයි. හිතලා හදන්න පුළුවන්. මම මේක ඔළුවේ තියනවා නම් හරි. adjusted bank account balance brought forward 110,000 rupees and direct remittances from debtors 16,000 rupees. Hari. ඊළඟට credit වෙන්නේ පුතේ insurance 2,000 rupees. Hari. 126,000 126,000 124,000. Answer number one. Number one is the answer. Hari. 124,000. Hari. It was ek hari. And next one. Bank statement. Balance of the bank statement. පුතේ balance of the bank statement. ඒක කොහෙද තියෙන්නේ? ඒක කොහොමද හදන්නේ? මොකක්ද ඒකට හදන්න ඕනේ? ඔයාලා හිතන විදියට ඒකට මොකද්ද හදන්න ඕනේ දැන්? දැන් bank reconciliation එකවත් නෙමෙයි හදන්න කියලා තියෙන්නේ නේ. Balance of the bank statement. එතකොට ඒකෙන් කොහොමද අපි ආන්සර් එකක් ගන්නෙ? මාර ප්‍රශ්නේ. මොකද්ද? ඔව්. හරියට හරි. bank reconciliation statement එකේ නේද? bank reconciliation statement එකේ පුතේ අන්තිමටම එන balance එක තමයි bank statement balance එක. නේ? අනිවාර්යෙන්ම. හරි. මම මේක අයින් කරනවා. මේකේ 124,000 තියෙනවනේ. හරියා. bank reconciliation statement. Bank reconciliation statement. First one, adjusted bank balance. Adjusted bank balance 124,000. දැන් මේවා මේ මම ටක් ගාලා හදන්න පුතේ මේවා හදන්න ඕනේ නැහනේ. ඇත්තටම අපිට මේ ආන්සර් එක MCQ උනේ ඇඩ් කරනවා මොනවද පුතේ? ඇඩ් කරනවා unpresented checks. Unpresented checks. Unpresented checks. 5,000. එච්චරයි. 129,000. Unrealized checks. Subtract කරනවා. Unrealized checks. Here the 4,000.
4,000. 125,000. මෙන්න එනවා මෙතනට balance of the bank statement. Balance of the bank statement. Balance of the bank statement. ඔව් පුතේ. ඔව් ඔයාලගේ අපේ සිලබස් එකේ ඩෙබිට් වෙන්නේ අපේ සිලබස් එකේ ඩෙබිට් වෙන්නේ ඩිරෙක්ට් රෙමිටන්සස් විතරයි අරකේ. මෙච්චරයි. අනිවාර්යෙන් ඔය තියෙන්නේ අර හිතින් හැදුව ඇත්තටම මේවා මේ මෙහෙම ලියලා හදන්න ඕනේ නෑ. ඔයාලට තව ටික දවසක් යද්දි මේ පේපර් එක නිකන් මතක් ඔහේ නිකන් උත්තර ටික එනවා අනිවාර්යෙන්. බය වෙන්න එපා. ඒ කියන්නේ මම හැමදාම කියන එක තමයි පේපර් ඩිස්කෂන්ස් වල ඉන්නකො. බලන්නකො මොකද වෙන්නේ කියලා අන්තිමට පේපර් ඩිස්කෂන්ස් වල ඉඳලා. ඔයාලට O levels වලට එන හැම ප්‍රශ්නයක්ම මෙතනින් කතා කරා වගේම හිතෙයි. 100% sure. දවසක් දෙකක් නෙවෙයිනේ තව මාස 5ක් තියෙනවා ඔයාලට කතා කරන්න. ලබන මාසේ මට ඕනේ හැබැයි මං කියවනේ ලබන මාසේ මට ඕනේ මේ A level අයට දෙන්න. ඒ මාසේ ඇරෙන්න ඊට පස්සේ ආපහු සැරයක් ෆෙබ්‍රුවාරි ඉඳලා ආයෙ ඒ කියන්නේ ලබන මාසෙම ඔයාලට නැත්තේ නෑ තියෙනවා. ගොඩක් වෙලාවට වීක් එකක් අර වීක් එකක් වගේ එහෙම දෙනවා. මොකද එයාලට දෙනවා ටයිම් එක. හරි. ඔව්. හරි ඉතින් පුතේ මේ කොලම් එක තියෙන්නේ මොකටද දන්නවද? මේ කොලම් එක තියෙන්නේ හිතන්නකෝ අන්ප්‍රසන්ටඩ් චෙක්ස් ගොඩක් තිබ්බා කියලා. දැන් කට්ටියට ප්‍රශ්නයක් ඇති මේ මොකටද ඉතින් මේක නේ හිස්නේ අපරාධනේ කියලා. හරි. මේ අනිවාර්යෙන් ඉතින් මේ අනිවාර්යෙන් බෙනිෆිට් දැන්ටත් තේරෙන්න ඕනේ. very good. හරි පුතේ දැන් මේක මේ මැද කොලම් එක තියෙන්නේ චෙක්ස් ගොඩක් තිබ්බා කියලා දැන් අන්ප්‍රසන්ටඩ් චෙක්ස් ගොඩක් තියෙනවා. 1000 2000 3000 අන්න ඒ ටික ඇඩ් කරලා අපි එහා පැත්තට ටෝටල් එක දාන්න තමයි. හරි. ඒ හින්දා තමයි දැන් මෙතන එකයිනේ තියෙන්නේ. අපි අර බැංක් රෙකන්සිලියේෂන් එක අඳිද්දි කොහොමත් පොඩි කොලම්ස් දෙකක් ඇඳෙනවා කොහොමද අර පුරුද්දටම ඇඳෙනවා. හරිද? ඒ වුණාට දැන් මෙතන ඒ කියන්නේ එකක් තියෙද්දි බොරුවට මෙතන ලියලා ආපහු අනිත් පැත්තට ලියන්න ඕනේ නෑනේ. සමහරු ඉන්නවා මෙතනත් ලියනවා මෙතනත් ලියනවා මෙතනත් ලියනවා මෙතනත් ලියනවා මෙතන එහෙම එපා. මේ චෙක්ස් 3-4ක් තිබ්බොත් ඒ තුන හිතමු චෙක්ස් දෙකක් තිබ්බා කියලා. ඒ චෙක්ස් දෙක මෙතන ලියනවා යටින් ඉරක් ගහනවා අනිත් පැත්තට තරන් යනවා. එතකොට ටෝටල් එක එතනින් ඇඩ් කරනවා. හරි. නැතුව මෙතන ලියන හැම එකක්ම එහා පැත්තේ ලියනවා කියලා එකක් නෑ. මතක තියාගන්න එහෙම වරද්දන්න එපා. ඒ කියන්නේ වැරදි නෑ එහෙම ලිව්වත් ඒ වුණාට අපරාධයි. ආන්සර් එක 125,000. third one. හරි. third one. 30. Question number 30. Nimal who is holding a furniture shop. දැන් හොඳ එකක්. Furniture shop. Bought furniture 500,000 on credit basis, which is the relevant source document and the prime entry book. ආන්සර් එක තියන්න බෑ. මට විනාඩියක් දෙන්න පුතේ. විනාඩියක් දෙන්න. හරි පුතේ අපි බලමු ආන්සර් එකකට. බලමු ඔයාලගේ ආන්සර්ස් මොකක්ද කියලා. හරි.
invoice and purchase journal third one හරි third one voucher and purchase journal කියලා තියෙනවා අපි බලමු third one හරි බලමු පුතේ හරි දැන් මේකේ නිමල් who is holding a furniture shop හරි ඔන්න furniture shop එකක් කරන කෙනෙක් හරි bought furniture 500,000 on credit basis ඔන්න එයා ගන්නවා furniture shop එකක් කරන කෙනෙක් furnitures තමයි ගන්නෙ which is the relevant source document and the prime entry book පුතේ furniture shop එකක් කරන කෙනෙක් furnitures ගන්නවා නම් credit basis අනිවාර්යයෙන් මේක යන්නේ purchase journal එකට හැබැයි අපි මුලින්ම අහන්නේ which is the relevant source document purchase journal එකට යනවා නම් අනිවාර්යයෙන්ම ඒක purchase invoice වෙන්න ඕනේ හරි මතක තියාගන්න පුතේ purchase journal එකට දාන්නේ අපි purchase trade goods on credit basis හරි purchase trade goods on credit basis ඒක තමයි අපි අනිවාර්යයෙන්ම දාන්නේ purchase trade goods on credit basis හරි ඒ කියන්නේ shop එක දැන් අවිලා furniture shop එකක් නම් furnitures ගන්න credit basis නම් ඒක අපි දානවා purchase journal එකට හැබැයි shop එක furniture shop එකක් වෙලා vehicle එකක් purchase කරනවා නම් credit basis ඒක දාන්නේ නැහැ ඇයි furniture shop එකේ වාහන විකුණන්නේ නැහැ හරි හැබැයි අපි හිතමු vehicle sale එකකට vehicle එකක් credit basis purchase කරනවා නම් අනිවාර්යයෙන්ම purchase journal එකට දානවා. ඇයි ඒ? ආපහු විකුණන්න ගන්න හින්දා. හැබැයි ඔයාලා හිතන්න පුතේ vehicle sale එකක business එකේ use එකට. හරි. vehicle sale එකක business එකේ use එකට reselling purpose එකට නෙවෙයි. business එකේ use එකට ගන්නවා නම් credit basis vehicle එකක් ඒක දාන්නේ නැහැ purchase journal එකට. හොඳට මතක තියාගන්න reselling purpose එකට credit basis purchase කරනවා නම් අනිවාර්යයෙන්ම purchase journal එකට යනවාමයි. ඒකට relevant source document එක වෙන්නේ purchase invoice. හැබැයි දැන් කට්ටිය බලයි purchase invoice මේක නෑ. නේද පුතේ? purchase invoice නෑ. invoice කියලා තියෙනවා. ඒ ඇති. මොකද purchase invoice sales invoice කියලා අපි අර ඒක වෙන වෙනම කතා කරාට තියෙන්නේ එකම එක වචනයයි. මොකද purchase invoice ද sales invoice ද කියන එක decide වෙන්නේ පුතේ මේක purchase කරන, ඒ කියන්නේ purchase කරන කෙනාගේ පැත්තට purchase invoice, sales කරන කෙනාගේ පැත්තට sales invoice. එච්චරයි. non current asset non current එක check වෙන්නේ කොහොමද? ඒ කියන්නේ non current එක sorry මේ non current දැන් reselling purpose එකට නෙමෙයි business එකේ use එකට ගත්තා නම් නේද පුතේ? business එකේ use එකට ගත්තා නම් ඒක යන්නේ general journal එකට. දැන් business use එකට credit basis මොනවා හරි ගන්නවා කියලා හිතන්නකෝ. හරි. ඒක යන්නේ general journal එකට. මොකද ඒක දාන්න මේ prime entry book එකක් නැහැනේ. තේරුණාද? credit basis purchase කරන හින්දා cash book එකට දාන්නත් බෑ, bank account දාන්නත් බෑ. මේ petty cash book දාන්නත් බෑ. හරි. එතකොට sales journal එකට කොහොමද දාන්න බෑ? මොකද purchase කරපු දෙයක් හින්දා. purchase journal එකට දාන්නත් බෑ. මොකද purchase journal එකට මේ දාන්න බැරි reason එක තමයි ඒක trade good එකක් වෙන්න නැති හින්දා. business එක use එකකට ගන්නවා කියලා කිව්වේ ඔයාලා. නේ? එතකොට ඒ වගේ ඒවා දාන්න පුතේ අර ඔක්කොම කුණු බේරේ වැවටයි කියනවා වගේ ඒ ඔක්කොම දාන්නේ general journal එකට. ඒ කියන්නේ කිසිම මේ prime entry book එකකින් බාර ගන්න නැති ඒවා දාන්නේ කෙලින්ම general journal එකට. මතක තියාගන්න. හරි හොඳයි. මේකේ answer එක invoice and purchase journal third one. මේ පැත්තට නම් වැස්සක් පටන් ගත්තා උන්න. වහිනද ඔයාලගේ පැතිවලට? නෑ පුතේ ledger එක කියන්නේ prime entry book එකක් නෙවෙයි. හරි. ledger එක කියලා කියන්නේ අර මේ ඔක්කොම accounts වල collection එක. ඒ කියන්නේ asset, equity, liability, income, expense කියන accounts වල collection එක. වහිනවනේ සමහර පැතිවලට. මං හිතුණා දැන් නම් ආයේ වහින්න නැති වෙයි කියලා කාලෙකට. දැන් තොට වහින්නේ නැහැ. හොඳයි. හරි. හොඳයි අපි බලමු 31.
31 කත තියෙන්නේ යුවති කමන්නේ Yuvati bought textile garments 25,000 rupees on credit basis for her textile garment shop to resale. Select the corrected journal entry to record this transaction. Yuvati bought textile garment 25,000 on credit basis for her textile garment. හරි. එයා අරගෙන තියෙන්නේ reselling purpose එකටනේ පුතේ. මේක මට කියන්න මේ ඔය transaction එක input කරන prime entry book එක මොකක්ද කියලා. මෙතන answer එක නෙමෙයි මම අහන්නේ. ඔය transaction එක දාන්නේ කොහාටද? කියන්න බලන්න. ඔය transaction එක දාන්නේ කොහාටද? prime entry book එක. Yes. හරියටම හරි. Very good. Purchase journal එකට නේද පුතේ? cash book නෙමෙයි පුතේ. purchase journal එකට. ඇයි ඒ cash book එකට දාන්න බැරි? credit basis නේ පුතේ purchase කරන්නේ ණයටනේ ගන්නෙ. ඒතර දාන්න බෑ. දැන් credit basis purchase කරනවා නම් reselling purpose එකට ඒක දාන්නේ purchase journal එකට. හරි. purchase journal එකට තමයි දාන්නේ. මතක තියාගන්න. purchase journal එකට දාන්නේ. එතකොට purchase journal එකේදී මෙතන දැන් purchase journal එකට record කරන transaction එකක් හරි purchase journal එකේ record කරන transaction එකක් කොහොමද double entries යන්නේ? double entries කොහොමද යන්නේ? අපි purchase කරන්නේ credit basis නේ. එතකොට එක answer එකක් එනවා. මොකද්ද? purchase මුලින්ම purchase කරන හින්දා ඒක cash basis ද credit basis ද කියන එක ප්‍රශ්නයක් නෑ. purchase කරන හින්දා යන්නේ purchase account එකට. හරි. purchase account එකට යන්නේ purchase account debit වෙන්නේ පුතේ. මොකද purchase කියලා කියන්නේ expense එකක්. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් මේක credit basis නේ ගත්ත කියලා නෑ. එහෙම අපි සලකන්නේ නෑ. credit basis ගත්තා නම් මේක purchase කරා නම් අනිවාර්යයෙන්ම purchase account එකට තමයි යන්නේ. purchase account debit අපි credit basis නේ ගත්තේ මේක. එතකොට credit basis ගද්දි creditors ලා තමයි පුතේ generate වෙන්නේ. creditors ලා තමයි generate වෙන්නේ. purchase account debit creditors account credit. answer එක වෙන්නේ number 1. දැන් මේවා මතක තියාගන්න. හරි. ඒ කියන්නේ දැන් මේ වගේ notes ලියාගන්නදී මෙන්න මේ වගේ note එකකුත් ඕකට ලියාගන්න. corrections වලටත් ඕනේ වෙයි. ලියාගන්නකෝ. මේක කීප දෙනෙක්ම මේක ලියලා ඇති මේ note එක. ඒ කියන්නේ පුතේ purchase invoice එකක් තියෙන කෙනෙක් purchase journal එකට record කරනවානේ. හරි. purchase journal එකට record කරනවා. purchase journal එකට record කරාට පස්සේ වෙන්නේ purchase account debit creditors account credit. sales invoice එකක් තියෙන කෙනෙක් sales journal එකට දානවා. debtors account මොකද ණයටනේ විකුණන්නේ. ඒතකොට debtors account asset එක increase වෙනවා. debtors account and sales account credit. debtors account debit මොකද asset increase debit in the sales account credit because income increase credit. මොකද sales කියලා කියන්නේ income එකක් income increase credit. ඔන්න reasons. හරි. මේවා ලියා ගන්න. මේවා වටිනවා පුතේ. short notes මතක තියාගන්න. number 1 නේ answer ලිව්වනේ. හරි. ඔය දෙකම ලියා ගන්න සමහර විට මේ accounting errors වලට තෝරන වෙයි පුතේ. accounting errors වලට තෝරන වෙයි. invoice එකේ meaning එකක් කියලා දෙයක් නැහැ පුතේ. normally ඒ කියන්නේ ඔයාලා නිකන් Google search කරලා බලන්න. Google search කරත් එන්නේ credit transactions වලට use කරන bill එකක් කියලා. අර එහෙම එන්නේ.
මීන් එකක් කියලා නෑ එක. හරි. ඔව් නෑ ඔව් එහෙම තියෙනවා. ඒ කියන්නේ කෑෂ් පර්චේස් කරපු ඒවටත් තියෙන්නේ ඉන්වොයිස් කියලා. මේ මොකද්ද කියන්නේ කෑෂ් පර්චේස් කරපුවා තියෙන ඉන්වොයිස් කියලා. ඉතින් ඒවා ඉතින් වැරදි. ඉතින් හරි විදියට වැරදි. හරි විදියට වැරදි. ඒ ට්‍රාන්සැක්ෂන් එක කරා කියලා ඒක ප්‍රූව් කරන්න. ඔව් පුතේ. ඔව්. මේ බිල් එක. ඉන්වොයිස් කියලා කියන්නේ බිල් එක. ඒ කියන්නේ අපි පර්චේස් කරා කියලා අපිට හම්බ වෙනවා පර්චේස් ඉන්වොයිස් එක බිල් එක. බිල් source documents නේ. හරි 32 questions තියෙනවා නම් අහන්න පුතේ. questions තියෙනවා නම් අහන්න. Select the corrected double entry to post the total of the sales journal to the ledger at the end of the accounting period. අයියෝ වෙන මොකුත් නැහැ මේ ඊළඟ එකේම උත්තරයක් තිබිලා නැහැ මේ දැක්කනේද මේක ලියාගත්තා ලියා ගන්න කිව්වේ ඒකයි මම ඇත්තටම දැක්කේ නැහැ මෙහෙම ක්වෙස්චන් එකක් තියෙනවා මම සාමාන්‍යයෙන් පේපර්ස් වැඩි ලොකුවටම බලලා එන්නේ නැහැ ඒ කියන්නේ එන්නේ නැහැ කියන්නේ මේ රෙඩි වෙන්න ලොකුවට දෙයක් නැති හින්දා ඉතින් එනවා ඇවිල්ලා දැන් තමයි දැක්කේ ඉතින් මේකේ ආන්සර් එක තියෙනවා මොකද ආන්සර් එක ඉතින් sales journal එකට මොකක්ද තියෙන්නේ මේ total of the sales journal to the ledger account at the end of the accounting period debtors account debit and sales account credit second one answer number 2 answer number 2 ඒක answer එක තිබ්බා වුණ answer එක තිබ්බා පුතේ දැක්කනේ ඒ කියන්නේ අර කරලා papers කරලා දැන් මේ වගේ එක notes ලියලා නිකම්ම idea එක එනවා හරි නිකම්ම idea එක එනවා අර කිව්වා වගේ අපි බලමු දවස් 19යිනේ අපි බලමු දවස් 40කට වගේ යන්න බලමු අනිවාර්යයෙන්ම අර ලබන මාසේ පොඩ්ඩක් එහාට මෙහාට වුණොත් විතරයි පුතේ නැත්නම් ඉතින් දවස් 50කට උනත් යන්න පුළුවන් දවස් 40කට වගේ යන්න බලමු පේපර් ක්ලාස් එක එතකොට නම් ඉතින් කරන්න මැක්සිමම් ඔයාලට වැදිලා ඉවරයි හරි සෑහෙන්න නිකන් ඇවිල්ලා බලාගෙන හිටියත් ඒ ඇති හොඳට ටර්ම් ටෙස්ට් තියනවද අහගන්න එනං හොඳට ඔක්කොම ටික 11 note 10 grade 10 note 11 second term මේ financial statements තියෙනවා බලන්න එහෙනම් third term මොචරික් මන් හරිනම් third term තමයි ඉතින් හරි කවන්නේ හොඳට කරන්න හරි හොඳයි පුතේ ඉතින් 33 මේක කතා කරන්න දෙයක් නැති වුණානේ ඒක අපි ලියපු හින්දා හරි 33 Kusum Siri bought a motor vehicle on credit basis for the users of business from Indra Traders PLC. Select the prime entry book to record this transaction. මේකත් කතා කරානේ. දැන් මගෙන් ආන්සර් එකක් ඉස්සෙල්ලා ඇහුවා නේද? අර මතකෙදී චිරාන් ඇහුවා ආන්සර් එකක් මේ මොකද්ද කොහොමද දාන්නේ මොකටද දාන්නේ කියලා. to generate journal. හරි. අයි පුතේ. දැන් motor vehicle එකක් credit basis purchase කරනවා. දැන් මේක කියන්නේ users of business. හරි users of business ඒ කියන්නේ කුසුම් සිරි කබ්‍රාල් කියලා ඉන්නෝනේ අර නාඩගම්කාරයෙක් හරි කුසුම් සිරි bought a motor vehicle on credit basis for the users of business from Indra Traders PLC ඒ කියන්නේ එයා credit basis purchase කරන motor vehicle එකක් business එකේ use එකට හරි credit basis purchase කරන ඉඳ ඔන්න හොඳට හිතන්න පුතේ හොඳට කල්පනා කරන්න දැන් ඒ තියෙන හැම වචනයක්ම හොඳටම ඔලුවට ගන්න. මොනකද්ද වචන ටික? credit basis purchase කරන හින්දා cash book එකට දාන්නත් බෑ. අනිවාර්යයෙන්ම petty cash book එකට දාන්නත් බෑ. bank account එකට දාන්නත් බෑ. check එකක්වත් මුකුත් ප්‍රශ්න එකක් වෙන්නේ නැහැ. හරි. purchase account එකට purchase journal එකට දාන්න බෑ. මොකද reason එක? මේක trade good එකක් නෙවෙයි.
සේල්ස් එකට කොහොමවත් දාන්න බෑ. මේකටත් බෑ මේකටත් බෑ මේකටත් බෑ මේ ටිකට බෑ. හරි. එතකොට අර කිව්වා වගේ හැම එකක්ම ඉතින් අර කුණු ගොඩට වගේ ජෙනරල් ජර්නල් එකට මේක දාන්න පුළුවන්. හරි. ජෙනරල් ජර්නල් එකට දාන්න පුළුවන් ආන්සර් එක number 4. answer is number 4. පුතේ ජෙනරල් ජර්නල් එකට යන්නේ මොන වගේවද කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ මේක යනවා. මේකෙම අනිත් පැත්ත කියන්නේ මේක පර්චේස් නේ, සෝල්ඩ් කරන එක කියන්නේ බිස්නස් එකේ යූස් කරපු දේවල් විකුණනවා ණයට හැබැයි. හරි. ක්‍රෙඩිට් බේසිස් සෝල්ඩ් කරනවා නම් බිස්නස් එකේ යූස් කරපු ඒවා ක්‍රෙඩිට් බේසිස් සෝල්ඩ් කරනවා නම් ඒකත් අපි දාන්නේ ජෙනරල් ජර්නල් එකට. Yes, very good. And accounting errors and adjustment entries and goods drawings ඔන්න ඔය කියන පහම දාන්න ජෙනරල් ජර්නල් එකට. මතක තියාගන්න. රීසේල් කියලා තිබුණොත් පර්චේස් ජර්නල් එකට දාන්නේ නෑ. ඒක කියන්න බෑ මොකක්ද ඒ කියන්නේ රීසේල් තව ඕනේ පුතේ වාක්‍ය. ඉතින් දිගටම ඕනේ. ඒ කියන්නේ මේ purchase for reselling purpose වගේ යන්න එහෙම තිබ්බනම් purchase for reselling purpose කියලා තිබ්බනම් purchase journal එක. නැත්නම් reselling purpose එකට තිබ්බ එකක් විකුණුවා කියලා කිව්වොත් ඒක sales journal එකට. හරි. එහෙනම් resale මොකක්ද කියලා එවුවොත් මම කියන්න. හරි. හරි 34. 34. අපේ equations ටික අද නම් ඉක්මනට ඉවර වෙයි වගේ. කමන්නේ. Following tasks relate to banking services. A. Check the මේකේ තියෙන්නේ theory part එකක් එතන. ඒ answer එක. Check the bank account balance, cash deposits to bank, payment of electricity bills, water bills, place order for checkbooks. Through above tasks, select the answer which can be accomplished by using the telebanking facility. Yes, from the telebanking facility, we can check the account balance, cash deposits to the bank. No, we can't do that. අපිට ඒක කරන්න බෑ. Payments of electricity bill, water bill. Yes, we can do. Place orders for checkbooks. ඒකත් පුළුවන්. Orders දෙන්න පුළුවන් checkbook එක ගන්න බෑ. හරි. all එන්නේ නැහැ පුතේ. all එන්නේ නැහැ. all එන්නේ නැහැ. හරි. අපිට checkbooks ගන්න බෑ. checkbook order එකක් දාන්න පුළුවන්. හරි. A, C and D. We cannot deposit the checks. Deposit cash deposit to the bank. අපිට cash deposits කරන්න බෑ. හරි. ෆෝන් එක මොකද ෆෝන් එක අස්සට ඔබන්න සල්ලි ටික නේද? කොහොමද කරන්නේ? ඩිපොසිට් කරන්න ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. දැන් ඒක වැරදියට හිතන්න එපා පුතේ. මෙතන කියන්නේ cash deposits to the bank කියන එක. ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. දැන් මට පුළුවන් වෙන කෙනෙක්ගේ account එකට ට්‍රාන්ස්ෆර් කරන්න. transfers නෙමෙයි අපෙන් අහන්නේ deposits. A, C and D. Answer number 2. Answer number 2. question එකක් තිබ්බා ටෙලිබැංකින් O level questions වලත් අහලා තිබ්බා සර් ඒවා book එකේ. ඔව් තියෙනවා පුතේ තියෙනවා. ටෙලිබැංකින් ගැන තියෙනවා. ටෙලිබැංකින් ගැන තියෙන්නේ lesson number 10 වල අන්තිමට බලන්නකො ටෙලිබැංකින් ගැන තියෙනවා. ටෙලිබැංකින් facilities and ටෙලිබැංකින් services. මොකද e-banking කියලා නෑනේ. මොකද e-banking කියලා? නෑ ටෙලිබැංකින් වල තියෙනවා. ටෙලිබැංකින් වල services ටික තියෙනවා. ප්‍රශ්නයක් නෑ. no. ඒක මේ transfer account එක කියන්නේ පුතේ මේ ඔයාලගේ account එකකින් තව account එකකට transfer කරනවා කියලා අපි කියන්නේ. හරි? account transfer. doing any banking transfer කරනවා කියලා අපි කියන්නේ check ඒ කියන්නේ cash deposit කරනවා කියන එක අර මෙතනදී
මේ මීන් මෙතනදි මීන් කරන්නේ කෙලින්ම cash deposits to the bank කියන එක bank එකට cash deposit bank එකටනේ මෙතන අහන්නේ cash deposits to the bank bank එකට cash deposit කරන්න බෑනේ නේ අන්න ඒකයි ඒ හින්දා 34 වලට ආන්සර් එක වෙන්නේ A C and D හරි 35 එකත් ටිකක් ලේසි ක්වෙස්චන් එකක් වගේ අපි බලමු මොකක්ද කියලා ඔව් පුතේ ඔව් අමිරු ඔව් last week හරි 35 the list which is prepared at the end of the period by including all the debit and credit balances of ledger accounts is called දැන් ඕක definition එකක් කියලා හිතාගෙන පාඩම් කරගන්න answer number 4 answer number 4 yes trial balance the list ඔතන පුතේ පාඩම් කරගන්න ඕක හරි ඔතන පාඩම් කරගන්න මොකද්ද මේ කියන්නේ කියන එක the list which is prepared at the end of the period by including all the debit and credit balances of ledger account is called අපි දන්නවා asset expenses අපි trial balance එක ගත්තොත් assets debit වෙනවා credit assets and expenses පුතේ debit වෙනවා equity liability and income accounts credit වෙනවා හරි මතක තියාගන්න assets මේ trial balance එකට assets and expenses debit වෙනවා equity liability income accounts credit වෙනවා ඒක මතක තියාගන්න fourth one එක තමයි answer එක fourth one එක answer එක හරි මෙතන question එකක් තියෙනවා බලමු ඒක චුට්ටක් පොඩි කරලා හරි හරි මන්ට ඇකින්ද ගන්නවා හොඳයි හරි අද නැගිටලා ඉන්නේ දෙකේ ඉඳලා ඒ හින්දා චුට්ටක් මහන්සි මම ඔන්න පොඩ්ඩක් ඉඳගත්තා හරි හොඳයි Dilshan opened a sport equipment buying and selling business on 1st of April 2015 the trial balance as at 31st March 2016 is as follows අපිට දීලා තියෙනවා පුතේ මේ balances ටිකක් මේ දීලා තියෙන්නේ මේකක් නේ මොකද්ද මේ trial balance එකක් නේ trial balance එකේ suspense account එකේ balance එකක් දීලා තියෙනවා හොඳ question එකක් මේ නියම question එකක් MCQ නේ තියෙන්නේ අපිට හදන්න දෙයක්වත් නැති හින්දා වැඩේ ලේසි පුතේ හොයන්න බලන්න මෙතනට කීයක් එනවද කියලා මෙතනට කීයක් එනවද කියලා හොයන්න බලන්න මේ ඩෙබිට් පැත්තේ ටෝටල් එක නම් ඕකේනේ ඒක අපව හදන්න යන්න එපා ඒක අපරාධය අපව ඒක හදන්න යන වෙලාව දැන් ඔයාලා 1.5 මිලියන් වලින් 150,000 නේ දෙන්නේ බලන්නකො 150,000 මොකද 1.5 මිලියන් වලින් මෙතන 1.5 මිලියන් වලින් ඔයාලා මෙතන මේ මෙතනම තියෙනවා 10 මිලියන් හරි මං එහෙමයි ගත්තේ ටක් ගාලා හරි 1.5 මිලියන් වලින් මෙතන තියෙනවා 10 මිලියන් ඒක අයින් කරාන් පස්සේ 5 මිලියන් ඉතුරු වෙනවා 5 මිලියන් වලින් මේ දෙක ඇඩ් කරාන් පස්සේ 350,000 rupees එතකොට ලක්ෂ 5න් 3,50,000 අඩු කරනවා 1,50,000ක් එන්න ඕනේ මෙතනට හරි මෙතනට 1,50,000ක් එන්න ඕනේ පුතේ මොනවා කියලාද සස්පෙන්ස් account කියලා හරි එතකොට පළවෙනි එකට ආන්සර් එක කෙලින්ම ඇවිල්ලා ඉවරයි the balance of the suspense account as at 31st March 2016 amount එක කීයද 150,000 rupees third one is the answer කාට හරි doubt එකක් තියෙනවා නම් අහන්න මම හිතන්නේ නෑ ඒක තියෙන විදියට නම් doubt එකක් එයි කියලා මොකද කෙලින්ම ඕන කෙනෙක්ට තේරෙනවා දැන් මේ පැත්තේ තියෙන total එකයි මේ පැත්තේ තියෙන total එකයි පුතේ මේ පැත්තේ තියෙන total එකයි equal වෙන්න ඕනේනේ හරි එතකොට මේ දැන් මෙතනට කීයක් ඕනේද 150,000 වෙන්න කියන එක තමයි අපෙන් අහන්නේ. සස්පෙන්ස් account එක ගැන ලොකු knowledge එකක් නැතත් මේකට නම් ආන්සර් එකක් දෙන්න පුළුවන්. ආන්සර් එක තමයි 150,000 rupees.
දැන් මෙතන අහන්නේ the balance of the suspense account කියලා. ඉතින් balance එක තියෙන්න ඕනේ 150,000 rupees. හරි. එහෙම balance එකක් තිබ්බොත් තමයි මෙතනට 150,000 rupees එන්නේ. හරි. ඒතර answer එක third one. හරි. suspense account එක record කරද්දී කියන different ඔව් පුතේ ඔව් ඒ different of the trial balance කියන එක තමයි. හරි suspense account එකක් create කරද්දී difference of the trial balance කියලා පටන් ගන්න මෙන්න මෙතන එක දාලා. හරි difference of the trial balance කියලා කියන්නේ මෙන්න මෙතන එක දාලා පටන් ගන්න. හරි කොහොමද answer එක third one. අපි ඊළඟ එකට යන් 37. select the error which are not affected to the totals of the trial balance. හරි බලමු ඔයාලගේ answers කොහොමද කියලා. third one. ඔබුතේ බලමු select the error which answers are very good. තව හිතන්න select the error which are not affected. හරි දැන් අපි බලමු මෙතන තියෙන ඒවාකින් මොකද්ද effect එකක් වෙන්නේ නැත්තේ කියලා අපි ලොක් කරමු. answer එක A and B කියලා එනවා second one කියලාත් එනවා. අපි බලමු. හරි. අපි බලමු first one එක. හරි. ඔන්න බලාගන්න. received 35,000 from debtors has been recorded only cash book. මෙහෙමයි. හොඳට මතක තියාගන්න. මේ question එකෙන් ඔයාලට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. හරි. හැම දෙයකින්ම ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මේකෙන් ගොඩක් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඇයි ඒ? පුතේ මම කියන්න යන්නේ දැන් normally effect එකක් වෙන්නේ නැති ඒවා මොනවද? effect එකක් වෙන ඒවා මොනවද? මගෙන් අහන ප්‍රශ්නයක් ගොඩක් අය. කොහොමද මේ suspense account එකට එන transactions ටික identify කරගන්නේ? දැන් ඔය පළවෙනිම account එක තියෙන පුතේ ඒ account එකේ විතරයිනේ වැරදුනේ. නේද? cash book එකේ ඒ කියන්නේ මොකක් හරි transaction එකක් හින්දා හරි මොකක් හරි transaction එකක් හින්දා පුතේ හරි මොකක් හරි transaction එකක් හින්දා එක account එකයි නම් වැරදි. අනිත් entry එක හරි එක account එකක් වැරදි. හරි. එතකොට ඒක අනිවාර්යයෙන්ම මේ suspense account එකට යනවා. මොකද එකක් හරි අනිත් එක වැරදි. ඒක suspense එකට යනවා. හරි. එතකොට තව එකක්. trial balance එක වැරදි නම් ඒකත් අනිවාර්යයෙන්ම suspense account එකට යනවා. ඒ කියන්නේ effect එකක් වෙනවා කියන එක. effect එකක් වුණොත් තමයි suspense account එකට යන්නේ කියන්නේ. trial balance එකේ total තියෙනවනේ පුතේ. trial balance එකේ අපි දන්නවා debit side එකයි credit side එකයි equal වෙන්න ඕන. ඔය උඩ තිබ්බ මේ trial balance එක වගේ trial balance එකේ අනිවාර්යයෙන්ම debit side එකයි credit side එකයි equal වෙන්න ඕන. හරි. එහෙම equal වෙන්නේ නැති ඒවා තියෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ errors that do not affect the agreement of the trial balance. හරි. sorry errors that affect the agreement of the trial balance. ඒ කියන්නේ දැන් පළවෙනි මෙතන තියෙන A කියන මේ messages වගේ කියනවා මම බලන්නම්. හරි. A කියන මේ transaction එක පුතේ transaction එකේ cash book එක okay. හැබැයි debtors account එකට ගිහිල්ලා නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම errors that affect the agreement of the trial balance. අනිවාර්යයෙන්ම trial balance එකට effect එකක් තියෙනවා. මොකද එක account එක විතරනේ දාලා තියෙන්නේ. හරි. B එතකොට A එක එන්නේ නැහැ. A එක එන්නේ නැහැ. හරි. ඒ කියන්නේ පළවෙනි එක එන්නේ නැහැ පුතේ. හරි. sorry B a sales invoice 40,000 has been completely omitted. මම මෙතන දැන් ලියලා තිබ්බා මේ දැන් මැකුවේ. හරි. ඒක හොඳට බලා ගන්න පුතේ මම මෙතන ලියපේ sales invoice එක sales journal එකට ගිහිල්ලා නැත්නම් debtors account එකට debit වෙන්නෙත් නැහැ sales account එකට credit වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒකෙත් accounts දෙකම වැරදි. ඒ හින්දා ඒක මේ not affected. ඇයි? accounts දෙකම වැරදිනේ. එක account එකක් වැරදුනොත් තමයි affected. හරි එක account එකක් හරි trial balance එක වැරදුනොත් හරි තමයි පුතේ affected වෙන්නේ. හරි accounts දෙකම නැත්තම් totally omitted නම් not affected. ඔන්න B එක answer එකට එනවා. හරි B එක අනිවාර්යයෙන්ම answer එකට එනවා. හරි එතකොට අපි බලමු C. salary paid 72,000 has been debited to the salary account. salary paid 72,000 has been debited to the salary account as 27,000.
දැන් එතන accounts කීයක් වැරදිද පුතේ? එතන එක account එකකිනේ වැරදි. salary paid 72,000 has been debited to the salary account 27,000. ඉතින් ඔන්න 27,000 debit කරපු එක වැරදිලා. sorry 72,000 කියන එක 27,000 කියලා salary account එකට දාලා තියෙනවා. ඒතකොට එතනත් වැරදි එක account එකක් විතරයි. ඒක affected. හරි. D, a purchase invoice 30,000 has been recorded in purchase journal as 3,000. purchase invoice එක 30,000 තියෙන එක 3,000 කියලා purchase journal එකේ දැම්මට පස්සේ එතනින් එහාට accounts වලට debit credit වෙන්නේ පුතේ අනිවාර්යයෙන්ම වැරදියට. දැන් මම මෙතන ලියලා තිබ්බ එක අපරාධෙ මට මැකුවේ කමන්නේ. purchase journal එකට වැරදියට දාලා තිබ්බනම් purchase account එකට debit වෙන්නේ 3,000 කියලා. creditors account එකට credit වෙන්නේ 3,000 කියලා. මතක තියාගන්න. එතකොට ඒකෙන් effect එකක් වෙන්නේ නැහැ. මොකද accounts දෙකේම වැරදි. හරි. ඔන්න එකක් not affected ඒවා තමයි B, අනිත් එක D. අපි E බලමු. paid 80,000 a creditor has been debited both creditors accounts and cash book. අපි දැන් මොකද්ද creditors ලට pay කරාට පස්සේ cash book එක credit වෙන්නේ නෑ debited both කියලා තියෙන්නේ. හරි. අපි creditors ලට pay කරාට පස්සේ හරි creditors ලට pay කරාට පස්සේ cash book එක කවදාකවත් පුතේ debit වෙන්න බෑනේ. ඒ කියන්නේ මෙතන මොකද්ද creditors account එක okay. හරි. මෙතනදී creditors account එක okay. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. හැබැයි cash book එක okay නෑ. ඒක වැරදි. මොකද cash book එක debit වෙන්න බෑ. pay කරාන් පස්සේ cash book එක credit වෙන්න ඕන. හරි. ඉතින් ඒ හින්දා මතක තියාගන්න ඒක errors that affect the agreement of the trial balance. ඒ හින්දා answer එක වෙන්නේ B and D. second one එක තමයි answer එක. අපවසරයක් මම කියන්නේ effect එකක් වෙන්නේ නැතුව තියෙන්න නම් අනිවාර්යයෙන්ම accounts දෙක ඒ කියන්නේ accounts දෙකම balance වෙලා තියෙන්න ඕනේ. කිසිම ප්‍රශ්නයක් නැතුව balance වෙලා තියෙන්න ඕනේ. accounts දෙකේම වැරදි. accounts දෙකේම වැඩි. නැත්තම් මොකක් හරි debit කරන account එකක් වෙනකොට මොකක් හරි වෙන account එකකට debit කරලා තියෙනවා. එතකොටත් balance වෙනවනේ. කොහොම හරි debit credit වෙලා තියෙනවා නම් balance වෙනවා. එතකොට B එකයි D එකයි තමයි answers එක. 38. Select the journal entry to rectify the error A. කවදාද answer එක වෙන්නේ? Received 35,000 from debtors has been recorded only cash book. හරි. පුතේ. cash book එකට debit වෙලානේ තියෙන්නේ කියන්නේ. debtors ලගෙන් හම්බුණා කියලා කියන්නේ cash book debit. ඒක okay. කොහාටද credit වෙන්නේ? දැන් අනිවාර්යයෙන්ම suspense account එකක් එනවා. ඇයි? එක account එකකනේ වැරදි. එක account එකකනේ වැරදි අනිවාර්යයෙන්ම suspense account එකක් එනවා. දැන් cash book එකේ record වුණා. ඒක okay. හරි. cash book 35,000 debit. ඒක okay. ඒක මේක okay කියලා තියෙනවනේ. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් debtors account එකට ගිහිල්ලා නෑ. මතක තියාගන්න මම ආපහු සැරයක් මේ හැමෝටම මතක් කරන්නේ. හරි. පුතේ accounting errors ටික හරියට කරගන්න නම් double entries ටික හරියටම 100% තිබ්බනම් ලේසි. හරි. නැත්තම් ඔයාලට කෙටියෙන් මතක් කරලා දෙන්න පුළුවන්. එතකොට පොඩි පොඩි ප්‍රශ්න එනවා. ඒ හින්දා හොඳට අල්ලගන්න මේ ටික. මුල ටික issues තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ටික cover කරගන්න. හරි. හොඳයි. දැන් මෙතන debtors account එකට දාලා තිබ්බේ නෑ. ඒක debtors account එකට දැම්මා. හරි. අපිට අනිවාර්යයෙන්ම මේක වෙන account එකක් නෑනේ debit කරන්න. හරි. suspense account එකට අනිවාර්යයෙන්ම debit කරන්න ඕනේ. දැන් මේ suspense account එකට මේක debit වෙන්නේ කොහොමද? ඒ වගේ answers කතා කරන්න පුළුවන්. ලොකු theory එකක් තියෙනවා පුතේ. ලොකු නෑ ඉතින් ගොඩාක් ලොකු නෑ. ඒ වුණාට ඒක කතා කරන්න ගියොත් ලොකු theory එකක් තියෙනවා. හරි. අපි ඒක දැන් කතා නොකරමු. හරි. මේ suspense account එක අනිවාර්යයෙන්ම debit වෙනවා. debtors account එක කොහොමද credit වෙනවා අනිවාර්යයෙන්ම. මොකද debtors account එකට credit වෙන්න ඕනේ කරලා තිබ්බේ නෑ. ඒකට credit කරා. suspense account එකට debit කරා. හරි. දැනට temporary වල හිතා ගන්න වෙන account එකක් නැති හින්දා debit කරනවා. හරි. නැත්තම් ඕක දැන් ඔයාලා මෙහෙම ඇත්තටම වෙන දේ මං චුට්ටක් ටක් ගාලා කියන්න මොන වුණතර කරන්න බෑ එහෙම. ඒ හින්දා මේ error එක හින්දා මොන side එකද අඩු වුණේ trial balance එකේ? දැන් debtors account එකට credit කරපු නැති හින්දා පුතේ. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත්
ක්‍රෙඩිට් සයිඩ් එක අඩු වෙනවා. ක්‍රෙඩිට් කියන්නේ ක්‍රෙඩිට් උන එකක් දැම්මේ නැහැ කියලා කියන්නේ ක්‍රෙඩිට් සයිඩ් එක අඩු වෙන්නේ පුතේ. ඔයාලා අනිවාර්යයෙන්ම කල්පනා කරන්න ඕන දේ තමයි මේ කියන්නේ මොකක් හරි එරර් එකක් හින්දා ට්‍රයල් බැලන්ස් එකේ ඉෆෙක්ට් එකක් වෙනවා නම් ට්‍රයල් බැලන්ස් එකේ බැලන්ස් එකට මොන සයිඩ් එකද අඩු වෙන්නේ කියලා බලන්න. දැන් ඇත්තටම මේ එරර් එක මේ කියන්නේ ක්‍රෙඩිට් කරපු නැති එකක් තියෙන හින්දා ක්‍රෙඩිට් සයිඩ් එක අනිවාර්යයෙන්ම අඩුයි. එහෙනම් අඩුව තියෙන්නේ ට්‍රයල් බැලන්ස් එකේ ක්‍රෙඩිට් සයිඩ් එක නම් අනිවාර්යයෙන්ම සස්පෙන්ස් account එකේ ආන්සර් එක එන්න ඕනේ ඩෙබිට්. හරි ඒක අනිවාර්යෙන් ඒ විදිහටම වෙන්න ඕනේ. හරි එතකොට ආන්සර් එක වෙන්නේ 38 වලට fourth one. හරි නේද මම? ඔව් fourth one. 39. State the corrected relevant journal entry to rectify the error E. Error E. මොකද්ද error එක තියෙන්නේ? හරි මෙන්න මේකට. ඒක හොඳ error එකක් කතා කරන්න. Paid 80,000 to a creditor has been debited both creditors account and cash book. Paid 80,000 to a creditor has been debited both creditors account and cash book. හරි. දැන් මොකද්ද වැරද්ද? ඔක්කොටම කලින් ওই වැරදි ටික ලියා ගන්න. මුලින්ම දැනගන්න ඕනේ වැරද්ද තියෙන්නේ කොහෙද මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒක පොඩ්ඩක් ඉස්සෙල්ලා අයිඩියා එකක් ගන්න. අයිඩියා එකක් ගන්න නම් ලියා ගන්න. Debited to both creditors account and cash book. ඔන්න cash book එකටත් පුතේ මේක debit වෙලා තියෙනවා 80,000 creditors ලට pay කරපු එක. හරි. creditors account එකටත් debit වෙලා තියෙනවා 80,000. හරි. දැන් මේකෙන් ඔයාලා දැන් දැනග මං කියවනේ ඔයාලා දැන් double entries ගැන පොඩි idea එකක් තියෙන්න ඕනේ කියලා. දැන් කියන්නේ මේ විදියනේ. දැන් cash payment එකක් කරාට පස්සේ දැන් creditors ලට pay කරාට පස්සේ පුතේ creditors ලා කියන්නේ liability එකක් liability එක decrease වෙනවා. ඒ හින්දා ඒක debit. ඒක okay. cash book එක debit වෙන්නේ නැහැනේ. අපි cash payment එකක් කරා නම් cash book එක credit නේ වෙන්න ඕනේ. හරි. දැන් මට කියන්න cash book එක දැන් මේක අයින් කරන්නත් ඕනේ. cash book එකේ credit side එකේ 80,000 දාන්නත් ඕනේ. එතකොට අපි මේ error එක හදන්න cash book එකට credit කරන්නේ කීයක්ද? කියන්න බලන්න. cash book එකට credit කරන්නේ කීයක්ද පුතේ? මේක අයින් කරන්න විතරක් අපි දාලා වැඩකුත් නැහැ. හරි. මේක අයින් කරන්න විතරක් දාලා වැඩක් නැහැ. මොකද අයින් කරන්න නෙමෙයි මේ පැත්තේ තව ඉතුරු වෙන්නත් ඕනනේ. මොකද cash book එකේ debit නෙවෙයි credit වෙන්න ඕනේ. ඒතර මේක අයින් වෙලා මේ පැත්තේ ඉතුරු වෙන්න නම් පුතේ 160,000 අනිවාර්යයෙන්ම debit වෙන්න ඕනේ. එතකොට අපිට credit වෙන්න ඕනේ. අපිට debit කරන්න account එකක් නැහැ. අපි අනිවාර්යයෙන්ම suspense account එකට ඒක 160,000 credit කරන්න ඕනේ. හරි. මේක තමයි යන්නේ. දැන් මෙතනදිත් මම අර ඔයාලට කිව්වේ පුතේ මතක තියාගන්න මේ error එක හින්දා. දැන් මේ transaction එක trial balance එකට දැම්මනම් හිතන්න 80,000 මේකත් debit වුණා. මේ creditors balances debit වෙන්නේ නැහැ උනාට transaction එක නිකන් දාගන්නකො ඒක බලාගන්න. මේකත් debit වුණා. හරි. දැන් මේ දෙකම debit. හරි. එතකොට trial balance එකේ 160,000 පුතේ මෙන්න මේ සයිඩ් එකේ තමයි අඩුවක් එන්නේ. හරි. suspense කියලා. එතකොට අඩුව එන්නේ credit side එකේ නම් suspense එකේ ආන්සර් එක එන්නේ debit. මම ඒක ඉස්සෙල්ලත් කිව්වේ. මොකක් හරි error එකක් හින්දා trial balance එකේ අඩුව එන්නේ credit side එකේ නම් ආන්සර් එක debit. මොකක් හරි error එකක් හින්දා trial balance එකේ balance මේ deficit එකේ එන්නේ debit side එකේ නම් suspense account එකේ ආන්සර් එක credit. ඔව් පුතේ. හරියට හරි. හරි මෙතනට ආන්සර් එක මොකද්ද? cash book credit, suspense debit, fourth one. හරි. හොඳයි. 40 to rectify the error C. 40 නේ? තව එකයි. හරි කමන්නේ.
to rectify the error C suspense account should be error C එකේ අපිට මොකද්ද කියලා තියෙන්නේ salary paid 72000 has been debited to the salary account as 27000 හරි ඕක හිතලා ගන්න පුළුවන් හිතන්න salary account එක 72000 දාන්න තිබ්බ එක දාලා තියෙන්නේ 27000 salary account එකේ balance එක trial balance එකට යන්නේ මොන side එකටද මං ඉස්සෙල්ලා මෙන්න මෙතන ලිව්වා salary account එක කියන්නේ මොන account එකක්ද කියන්නේ ඉස්සෙල්ලා මේක salary account එක කියලා කියන්නේ මොන account එකක්ද salary කියන්නේ income කියලා එහෙම හරි ගෙදරට income එකක් වුණාට මේ හැම වෙලාවම අපි හිතන්න ඕනේ අපි businessman ලා කියලා අපේ side එකෙන් ගත්තොත් ඒක expense එකක් පුතේ very good expense account එකේ balance එක trial balance එකට දාන්නේ මොන side එකටද expense account එකේ balance එක trial balance එකේ දාන්නේ මොන side එකටද expense asset and expense accounts වල balance එක දාන්නේ debit side එකට හරි income equity liability දාන්නේ credit side එකට දැන් asset sorry මේ salary කියලා කියන්නේ expense account එකක් expense account එකේ balance එක දාන්නේ trial balance එකේ debit side එකට නා පුතේ මේ 72000 දාන්න තිබ්බ එක 27000 කියලා දැම්මට පස්සේ හරි කීයක්ද වෙනස කීයක්ද වෙනස ඉන්නේ පුතේ 45000 ඔව්නේ 45 නේ ඔව් 45000 මොන side එකද අඩු වෙන්නේ salary account එකේ balance එක trial balance එකේ debit side එකට දාන්න තිබ්බ එක දැන් මේ debit side එකට 27000 කියලා එහෙනම් 24000 debit side එක අඩුයි පුතේ debited අඩු debit side එක එතකොට මොකක්ද answer එක එන්න ඕනේ මම ඉස්සෙල්ලා කිව්වේ trial balance එකේ අඩුව තියෙන්නේ debit side එකේ නම් answer එක එන්නේ මොකද්ද suspense account ඒක මෙහෙමත් ඇඳලා පෙන්නන්න. ඔහොම කරොත් එහෙම ඔයාලට පොඩ්ඩක් පැටලෙනවා. මෙහෙම කරන්න. හරි. salary account එකේ account එක 27000 තමයි දාලා තියෙන්නේ. හරි. දැන් මේකට 45000 තව add කරන්න ඕනේ පුතේ. අපි දන්නවනේ. මොකක් හරි පැත්තක මොකක් හරි දැන් අඩුවෙන් නම් දාලා තියෙන අපි එකතු කරන්න ඕනේ. වැඩිපුර නම් දැම්මේ අපි ඒක අනිත් පැත්තෙන් අයින් කරන්න ඕනේ. salary account එක අපි 45000 දානවා. හරි. ඊට පස්සේ suspense account එක මොකද කරන්නේ? මේක rectify කරන විදියනේ අහන්නේ. හරි ගස්සන විදියනේ. 45000 credit කරනවා. හරි. මම කිව්වේ මේ වැරද්ද හින්දා suspense account එකේ deficit එක එන්නේ debit side එකේ නම් answer එක එන්නේ පුතේ credit. Fourth one. Suspense account credit 45000. Suspense account credit 45000. Hari. Marks. Very good. 37. Very good. Very good. Very good. කරන්න අනිවාර්යෙන් ඒවා මාක් කරන්න ඒවා එවන්න හරි ඉතින් මේ දැන් අද ටිකක් කලින් හරි එතකොට මොකද්ද ඔව් පුතේ ඔව් ඒ කියන්නේ මොකක් හරි ට්‍රාන්සැක්ෂන් එකක සප්ලයර් ගේ නම තියලා කෑෂ් බේසිස් කියලා බෑන් නැතිව තියෙන්න ඕන හරි මොකක් හරි නම තිබ්බොත් ඒ කියන්නේ අපි පර්චේස් කරේ කාගෙන් හරි නමක් දීලා කම්පැනි එක නේම් එකක් දීලා එයාගෙන් හරි මොකක් හරි දීලා තියෙනවනේ ඒක ක්‍රෙඩිට් බේසිස් සෝල්ඩ් කරේ කාගේ හරි නමක් දීලා එයාට කියලා තියෙනවනේ ඒක ක්‍රෙඩිට් බේසිස් තමයි කියලා අපි ගන්න. ඒ විදිහට තමයි ගන්න. හරි. මොන හරි තව තියෙනවද doubts? ෆිසිකල් අම්මෝ බෑ ෆිසිකල් බෑ දැන් අර ඔමික්‍රෝන් උත් ආවා ෆිසිකල් බෑ. ඔන්ලයින් තමයි. very good 37 34. හරි. අද යම් මහන්සි ඇත්තටම මේ මම හිතන්නේ මේ 6 වෙනි ක්ලාස් එක කරේ. හිටගෙන ඉන්න වෙන්නේ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. 40 very good. very good පුතේ very good හරි
ඉතින් ඒ හින්දා මම අදට ඉවර කරනවා පුතේ අපි කලින් වුණාට ප්‍රශ්නයක් නැහැ අපි කොහොමද මම හිතන් ඉන්නේ මේව කරගන්න very good හරි හොඳයි ඉතින් එන්න අපි වෙලාවක හම්බෙමු ඔය කට්ටිය යන්නේ වෙලාවක එන්න කුරුණෑගලට එන්න මං ඉන්නවා ගෙදරත් තියෙනවා ඉන්ස්ටිටියුට් එකෙත් ඉන්නවා ඕන තැනක ඉන්න පොඩක් කතා කරලා එන්න හම්බෙමු හරි පුතේ එහෙනම් අදට ඉවරයි හරි හැමෝටම මහන්සි වෙලා තියෙනවා ඔයාලටත් මහන්සි වෙලා අපිටත් මහන්සි මං එහෙනම් අද දවසට ඉවර කරනවා අපි ඊළඟ වීක් එකේ මේකේ සෙකන්ඩ් පේපර් එක තියෙනවා සෙකන්ඩ් පේපර් එක ඉවරන ගමන්ම ග්‍රේඩ් 11 අපි පටන් ගන්නවා හරි මතක තියාගන්න හරි එහෙනම් ඩේ නම්බර් 19 අපි අදින් ඉවර කරනවා හරි අපි ඊළඟ වීක් එකේ එහෙම වුණොත් හම්බෙමු පුතේ පරිස්සමෙන් ඉන්න හැමෝම ගෙදර අම්මලා තාත්තලා හැමෝමත් එක්ක ඕකේ good night පුතේ හැමෝටම පරිස්සමෙන් ඉන්න හැමෝම bye all